විට සති කිහිපයකට පෙර මා විසින් පොරොන්දු පරිදි රසායන විද්‍යාව වීඩියෝ පාඩම් මාලාවක් මෙතෙන් සිට ලංකාව පුරා විසිරි සිටින උසස් පෙළ රසායන විද්‍යාව හදාරන සිසු දූ දරුවන් වෙනුවෙන් නොමිලේ ඉදිරිපත් කිරීම ආරම්භ කරනවා. එතකොට අපි දන්නවා මේ කොවිඩ් අර්බුදයේ හමුවේ අපි හැමෝම විවිධ අර්බුද වලට මුහුණ දීලා ඉන්න වෙලාවේ මේ පාසල් පද්ධතිය තමයි මේ ප්‍රශ්නෙට වැඩියෙන්ම මුහුණ දීලා තියෙන්නේ. අද වෙනකොට පාසල් දිවෙන පුරාම නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බස්නාහිර පළාත් වගේ ප්‍රදේශවල තවදුරටත් පාසල් වසලා තියෙන්නේ. ඒතර පාසල් ආරම්භ වෙලා තිබුණත් සිස්තරුවන්ගේ පැමිණීම ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. ඒ වගේම පෞද්ගලික පන්ති තාම මේ වෙනකන් ආරම්භ වෙලත් නැහැ. ඉදිරියේදී ඒවා ආරම්භ වෙයිද කියන එක ගැනත් ගැටලු සහගතයි. ඉතින් මේ වෙලාවේ මට කරන්න පුළුවන් උදව්වක් විදිහට මා විසින් සකස් කරන ලද වීඩියෝ වැඩසටහන් මාලාවක් ඕගොල්ලොන්ට නොමිලේ ඉදිරිපත් කිරීම තමයි බලාපොරොත්තුව. ඉතින් මේ වැඩසටහන් වලින් ප්‍රයෝජනයක් අරගෙන මේ ගැටලු සහගත මොහොතේ ඕගොල්ලෝ පත් වෙලා ඉන්න අසීරුතාවෙන් ගොඩ ඒමට ඒක පිටුහලක් කරගන්න කියලා මම ඔයගොල්ලන්ට බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එතකොට මේ වැඩසටහන් මම ඉදිරිපත් කරන්නේ මගේ YouTube channel එක සහ මගේ page එක හරහා තමයි මම මුදාහරින්නේ. ඒතර ඒවේ link එක WhatsApp group එකට දානවා. එතකොට ඕගොල්ලන්ට මගේ YouTube channel එකට හෝ page එකට ගිහිල්ලා මේ වැඩසටහන ඕගොල්ලන්ට ආරම්භන්නට පුළුවන්. එතකොට ඒවා කිසිම අවහිර කිරීමකින් තොරවයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට ඕන වෙලාවක බලන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඕන කෙනෙකුට ෂෙයා කරන්නත් පුළුවන්. ඉතින් මම කැමති වෙන්නේ මේ වැඩසටහන් දිවයින පුරා සිටින බොහෝ දූ දරුවන් බලනවා දකින්නට. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ මේ වැඩසටහන් බලලා ඕගොල්ලෝගේ යාළුවන්ට, මිත්‍රයන්ට මේ වැඩසටහන පුළුවන් තරම් මේ link එක share කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් අපි පටන් ගන්නේ ගොඩක් දූ දරුවන්ට අමාරුයි කියලා හිතන පාඩමකින්. ඒ තමයි මේ රසායනික ගණනය කියන තුන්වෙනි පාඩම. රසායනික ගණනය. ඒකට මේකට ඉංග්‍රීසියෙන් කියනවා chemical calculation කියලා. chemical calculation. ඉතින් දැන් 2022 දරුවෝ නම් තාම මේ පාඩමට ගිහිල්ලා නැහැ. නමුත් මේ වැඩසටහන සම්බන්ධ වෙනවා නම් 2021යි ඊළඟට මෙවර විභාගයේ ලියපු අය. ඉතින් මේ හැමෝටම මේ පාඩම අසීරු එකක් වෙලා තියෙනවා ඇති ගොඩක් වෙලාවට. ඉතින් රසායනික ගණනේ හිම අසීරු පාඩමක් නෙවෙයි. මේක තුන්වෙනි එකකේ විදිහට ඉදිරිපත් කරන්නේ මේක ඉදිරි පාඩම් ඔයගොල්ලන්ට හදාරන්න අත්‍යවශ්‍ය වෙන පාඩමක්. විශේෂයෙන් භෞතික රසායනික පාඩම් හදාරන්නට මේ රසායනික ගණනය පිළිබඳ මූලික දැනුම නැත්නම් කිසිසේත් පුළුවන් වෙන්නේ නැහැ. එතකොට මේ පාඩම ගණනය කිව්වට මේ පාඩම පුරාවටම ඊටාම අසීරු ගණන් හැදීමක් අපි සිද්ධ කරන්නේ නැහැ. අපිට අවශ්‍ය සංකල්ප ඉගෙන ගැනීමට තමයි අපි මූලික අවධානය යොමු කරන්න ඕනේ. ඒතර විභාගයට ඔයගොල්ලන්ට රසායනික ගණන් යටතේ අහන ප්‍රශ්න ගත්තම ඒවා ඊටාම අසීරු සුළු කිරීම වලින් සමන්විත ඒවා නෙවෙයි. බොහොම පහසුවෙන් සුළු කරන්නට පුළුවන් ඒවා. එතකොට මේ උසස් පෙළ රසායන විද්‍යාව හදාරනකොට ඔයගොල්ලන්ට අවශ්‍ය ගණිත දැනුම කියන්නේ අර බොහොම මූලික ගණිත දැනුම පමණයි. ඒ කියන්නේ මූලික ගණිත කර්ම එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වගේ මූලික ගණිත කර්ම දැනගෙන සිටීම විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊට වඩා විශේෂිත වූ දේවල් බොහොම සුළු වශයෙන් තමයි යෙදෙන්නේ. ඒ නිසා මේ පාඩමට ඔයගොල්ලෝ බියවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ගණනීය පාඩම ගොඩක් අයට අසීරු වෙන්නේ විවිධ හේතු නිසා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි අර මූලික විෂය කරුණු හරියට අධ්‍යයනය කරලා නැතිකම. ඉතින් ඒ නිසා අපි පාඩමේ මුල් හරියේදී ගණනීය කිරීම කරනවා වෙනුවට ඇත්තටම කරන්නේ යම් යම් සිද්ධාන්තමය කරුණු මුල සිට හදාරන එක. ඒ නිසා මම ඔබට ආරාධනය කරනවා අපි ගණන් වලට යන්න
පෙර ඒ රසායනික ගණනීයදී අවශ්‍ය වෙන මූලික සිද්ධාන්තමය කරුණු අපි හොඳින් ඒවා හදාරමු කියලා. එතකොට මේ ගණනය කිරීම කියන එක අපිට අවශ්‍ය වෙන්නේ ඇයි කියන ගැටලුවක් එනවා. ඉතින් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් එතකොට මේ ගණනය කිරීම අවශ්‍ය වෙන්නේ විභාගෙට ප්‍රශ්න අහනවා ඒ නිසා ඒවට උත්තර දෙන්න කියලා. නමුත් ඇත්තට මේක එහෙම නෙවෙයි. දැන් රසායන විද්‍යාවේ ගොඩනගලා තියෙන විවිධ නිගමන විවිධ නියමයන් වගේ දේවල් ගොඩනගන්නේ කිසියම් පරීක්ෂණ ඔස්සේ ලබා ගන්නා තොරතුරු, ඒ කියන්නේ පරීක්ෂණ ඔස්සේ ලබා ගන්නා දත්ත උපයෝගී කරගෙන සිදු කරනු ලබන ගණනය කිරීමක් ඇසුරින්. ඉතින් ඒ නිසා රසායන විද්‍යාව හදාරනකොට මේ ගණනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි කර්මාන්ත ශාස්ත්‍රයේදී. දැන් රසායන විද්‍යාව පදනම් කරගෙන කිසියම් කර්මාන්ත කරනකොට අපි ඒ කර්මාන්තයකදී අපි කිසියම් නිෂ්පාදනයක් කරනකොට ඒ නිෂ්පාදනයෙන් යම්කිසි ප්‍රමාණයක් කරන්නට අමුද්‍රව්‍ය කොච්චරක් යොදා ගන්න ඕනද, උෂ්ණත්වයේ පීඩනය වගේ ඒවා කොහොම පාලනය කරන්න ඕනද වගේ දේවල් කරන්න වෙන්නේ ගණනය කිරීමක් ඇසුරින්. ඉතින් ඒ නිසා රසායන විද්‍යාව හදාරන්නට නම් අපි මේ රසායනික ගණනීය මූලික සිද්ධාන්ත අත්‍යවශ්‍යයෙන්ම දැනගෙන ඉන්නට ඕන. එතකොට මේ දැන් බොහෝ මේ සිද්ධි ගත්තම ඒ සිද්ධි ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් රසායන විද්‍යාවේ. ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරනවා කියන්නේ කිසියම් ඉලක්කම් ඔස්සේ ඉදිරිපත් කරනවා අපි. එතකොට මේ ගණනයන් පදනම් වෙන්නේ එවැනි ඉලක්කම් එහෙම නැත්නම් සංඛ්‍යා මත. එතකොට අපි මේ සංඛ්‍යා ලබා ගන්නේ කිසියම් ප්‍රමාණාත්මක මිනුම් ඔස්සේ. ඒ කියන්නේ කිසියම් භෞතික රාශීන් වලට සම්බන්ධව තමයි අපි මේ මිනුම් ලබා ගන්නේ. එතකොට මේ හැම ගණනයක්ම ඒ භෞතික රාශීන් සහ ඒ භෞතික රාශීන් වලට අදාළ මිනුම් හා සම්බන්ධ වෙනවා. එතකොට මිනුමක් ගත්තම ඒ මිනුම භෞතික රාශියකට අදාළ මිනුමක් ගත්තම ඒකට සංඛ්‍යාත්මක අගයක් තියෙනවා. ඒ වගේම ඒකට කිසියම් ඒකකයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ගණනය කිරීම කරනකොට ඉස්සෙල්ලාම මේ ඒකක පිළිබඳව භෞතික රාශි හා ඒවට සම්බන්ධ ඒකක පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්නට ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු භෞතික රාශියක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට භෞතික රාශියක් කියන එක අර්ථ දක්වන්නේ ප්‍රායෝගික වශයෙන් ප්‍රමාණාත්මකව නිර්ණය කරන්නට පුළුවන්. එහෙම නැත්නම් සිද්ධාන්තමය ලෙස ගණනය කරන්නට පුළුවන් පද්ධතියක පවතින කිසියම් ගුණයක් විදිහට ප්‍රායෝගිකව ප්‍රමාණාත්මකව නිර්ණය කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් සිද්ධාන්තමය ලෙස ගණනය කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න එහෙම ගණනය කරගන්න පුළුවන් පද්ධතියක් සතු කිසියම් භෞතික ගුණයක් තමයි භෞතික රාශියක් කියලා කියන්නේ. ඒතර අපිට උදාහරණයක් විදිහට ගත්තොත් මේ භෞතික රාශියකට අපි දැන් හිතමු පෑනක දිග කියන එක. පෑනක දිග. එතකොට මේ පෑනක දිග කියපුවම අපි දැන් පෑනක දිගට සංඛ්‍යාත්මක අගයක් තියෙනවා. පෑනක දිග අපි හිතමු සමානයි අපි තුන් සෙන්ටිමීටර් 15යි. දැන් මේක ලියපුවාම මෙතන මේකට කිසියම් සංඛ්‍යාත්මක අගයක් තියෙනවා. ඒ වගේම තියෙනවා ඒකකයක්. එතකොට මේ භෞතික රාශියක විශාලත්වය අපි හැම වෙලෙම ඉදිරිපත් කරන්නේ මිනුමක් විදියට. දැන් පෑනේ දිග කියන්නේ මිනුමක්. භෞතික රාශියක විශාලත්වය ඉදිරිපත් කරන්නේ මිනුමකින්. එතකොට මේ මිනුම ගත්තම ඒකට සංඛ්‍යාත්මක අගයක් තියෙනවා. ඒ වගේම ඒකට ඒකකයක් තියෙනවා. දැන් මෙතනදී නම් සංඛ්‍යාත්මක අගය තමයි 15. ඒකකේ තමයි සෙන්ටිමීටර කියලා කියන්නේ. ඒතර අපි දැන් තව උදාහරණයක් විදිහට අපි හිතමු පෑනී ස්කන්ධය අපි හිතමු පෑනී ස්කන්ධය ග්‍රෑම් 10යි. අන්න දැන් ආයි සංඛ්‍යාත්මක අගයක් තියෙනවා ඒකකයක් තියෙනවා ග්‍රෑම් කියලා. එතකොට දැන් ස්කන්ධය කියන්නේ භෞතික රාශියක්. දිග කියන්නේ භෞතික රාශියක්. ඒතර මේ භෞතික රාශියේ විශාලත්වය අපි ඉදිරිපත් කරන්නේ මිනුම් මගින්. හැබැයි දැන් තවත් ඒවා තියෙනවා භෞතික රාශි ඒවා මිනුමකින්
අපි ඉදිරිපත් කරන්නේ. අපි ඒවට අගයක් ඉදිරිපත් කරන්නේ ගණනය කිරීමකින්. ගණන් කිරීමකින්. අපි ගණන් කරලා කියනවා මෙච්චරයි කියලා. එහෙම භෞතික රාශියක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් ඔයගොල්ලෝ දන්නවා H2O කියලා අපි කියන්නේ ජලය. H2O කියලා කියපුවම ජලය මේ ජල අණුවක හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙනවද? හයිඩ්‍රජන් පරමාණු තියෙනවා දෙකක්. ඔක්සිජන් පරමාණු තියෙනවා එකක්. එතකොට ජල අණුවක තියෙන මුල් පරමාණු සංඛ්‍යාව කියන එක 3යි. ජල අණුවක තියෙන මුල් පරමාණු සංඛ්‍යාව 3යි. එතකොට දැන් අපි මේක කිසියම් මිනුමක් ලෙස නෙවෙයි ඉදිරිපත් කළේ. අපි ගණන් කරලා කිව්වේ. අපි දැන් හිතමු පන්තියේ ඉන්න ළමයි සංඛ්‍යාව. ඒතර පන්තියේ ළමයි සංඛ්‍යාව අපි කියමු 10යි. ඒතර ඒක 10යි කියලා අපි 1යි 2යි කියලා ගණන් කරලා කවුන්ට් කරලායි කියන්නේ. එතකොට අර අපිට මේ විදිහට පෙරක් භෞතික රාශි කියනවා මිනුමක් ලෙස නෙවෙයි අපි ඉදිරිපත් කරන්නේ ගණන් කිරීමකින්. දැන් රසායන විද්‍යාවේදී ඒ වගේ ඒවා ගොඩක් තියෙනවා. දැන් අපි හිතමු සෝඩියම් පරමාණුවක් තියෙනවා. ඒ සෝඩියම් පරමාණුවේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? ඒකට ඒකේ ප්‍රෝටෝන තියෙනවා 11ක්. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන තියෙනවා 11ක්. ඒතර අපි ඒක මිනුමක් නෙවෙයි ඒක. ඒක අපි ඒකට ගණන් කරලා ගන්නෙ. 1යි 2යි කියලා අපිට ගණන් කරන්න පුළුවන්. ඊළඟට මේ භෞතික රාශිය ගත්තම මේ භෞතික රාශියක විශාලත්වය කියන එක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සංඛ්‍යාත්මක අගයකින් සහ ඒකකයක විශාලත්වයකින් සමන්විත වෙනවා. ඒක අපි සමීකරණයක් විදිහට ලියුවොත් භෞතික රාශියක විශාලත්වය කියන එක සමාන වෙනවා කිසියම් සංඛ්‍යාත්මක අගයක් වරක් ස්කන්ධ ඒකකයේ විශාලත්වය කියන එකට. දැන් මෙතන තියෙනවා සංඛ්‍යාත්මක අගය. සංඛ්‍යාත්මක අගය වැඩි කිරීම ඒකකයේ විශාලත්වය කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකකයේ විශාලත්වය. දැන් උදාහරණයක් වශයෙන් අපි අර ඉස්සෙල්ලා කියපු පෑනේ දිග. එතකොට දැන් අපි සෙන්ටිමීටර් 15යි කියලා කියන්නේ 15 වැඩි කිරීම 1 සෙන්ටිමීටර් කියන එක. අපි භෞතික රාශියක විශාලත්වය ඉදිරිපත් කරන්නේ අපි සලකන ලබන භෞතික රාශියේම අපි තෝරා ගන්න කිසියම් ප්‍රමාණයක් කිසියම් විශාලයක්. එතකොට ඒ තෝරාගත්ත විශාලත්වයෙන් කී ගුණයක්ද කියන එක තමයි අපි ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් පෑනේ දිග සෙන්ටිමීටර් 15යි කියන්නේ අපි දැන් 1 සෙන්ටිමීටර් කියන අර දිගෙහි යම් කිසි ප්‍රමාණයක් අරන් තියෙනවා. එතකොට 1 සෙන්ටිමීටර් කියන ප්‍රමාණය වගේ 15 ගුණයක් තමයි පෑනේ දිග කියන්නේ. එතකොට මේ 1 සෙන්ටිමීටර් කියන එකට අපි කියනවා ඒකකය කියලා. මේක තමයි ඒකකය. සෙන්ටිමීටර් කියන එක තමයි ඒකකය. එතකොට ඒ සෙන්ටිමීටර් එකක් කියන්නේ දිග. එතකොට ඒ දිග වගේ කී ගුණයක්ද 15 ගුණයක් තමයි පෑනේ දිග. එතකොට හැම වෙලේම මේ විශාලත්වය ප්‍රකාශ කරන්නේ සංඛ්‍යාත්මක අගයක් සහ අර ඒකකයේ ගුණිතයක් ලෙස තමයි අපි මේක ප්‍රකාශ කරන්නේ. දැන් පෑනේ ස්කන්ධය කිව්වත් එහෙමමයි. දැන් පෑනේ ස්කන්ධය කියපුවම ඒක භෞතික රාශිය තමයි දැන් ස්කන්ධය. භෞතික රාශිය ස්කන්ධය. ඒක ග්‍රෑම් 10 කියන්නේ 10 වැඩි කිරීම 1 ග්‍රෑම් කියන එක. ඒතකොට ග්‍රෑම් එකක් කියන්නේ කිසියම් ස්කන්ධයක්, තෝරාගත් ස්කන්ධයක්. ඒතකොට ඒ ස්කන්ධය වගේ 10 ගුණයක් තමයි පෑනේ ස්කන්ධය. ඉතින් ආදී විදිහට මේ ගණනීයදී දෙන පළවෙනි සමීකරණය තමයි මේක. අපි දැනගෙන හරි නොදැන හරි ඉදිරිපත් කරන භෞතික රාශියක විශාලත්වය කියන්නේ සංඛ්‍යාත්මක අගය වරක් ඒකකයේ විශාලත්වය. ඒ කියන්නේ සංඛ්‍යාත්මක අගය සහ ඒකකයේ කියන ගුණිතයක් විදිහට තමයි අපි මේ භෞතික රාශිය විශාලත්වය ඉදිරිපත් කරන්නේ. මම හිතනවා මේ කියපු කරුණු හොඳින් තේරුම් ගන්නවා ඇති කියලා. ඒතර ගණනයන් හා සම්බන්ධ මූලිකම වෙන්න සමීකරණය තමයි මේ සමීකරණය. එතකොට මේ භෞතික රාශීන් සැලකුවාන් පස්සේ ඒ භෞතික රාශීන්
සඳහා අදාළ ඒකක ගැන අපි කතා කරනකොට මේ අපි වර්තමානයේ භාවිත කරන අන්තර්ජාතික ඒකක ක්‍රමය කියන එක. එහෙම නැත්නම් SI ඒකක ක්‍රමය කියන එක. අපි කියන්නේ SI ඒකක ක්‍රමය. SI units. එතකොට මේ SI ඒකක ක්‍රමය කියන එක 1960 දී ප්‍රංශුන්දි තමයි ආරම්භ වෙන්නේ. මේ කිරුම් මිනුම් පිළිබඳව අන්තර්ජාතික සමුළුව කියලා එකක් 1960 දී ප්‍රංශයේදී පවත්වනවා. ඒ ප්‍රංශයේදී පවත්වපු ඒ සමුළුවේදී ගන්න තීරණයට අනුව තමයි මේ SI ඒකක ක්‍රමය කියන එක බිහි වෙන්නේ. දැන් මේ SI ඒකක ක්‍රමය බිහි වෙන්නේ ඉස්සෙල්ලා ලෝකේ එක එක රටවල එක එක ජාති මේ විවිධ ඒකක භාවිත කරනවා. දැන් අද දවසේ ලෝකේ ජනප්‍රියම ඒකක ක්‍රමය SI ඒකක ක්‍රමය වුණාට අදත් වෙනත් ඒකක ක්‍රමත් භාවිත කරනවා. දැන් අපිත් භාවිත කරනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තම අපි දැන් SI ඒකක ක්‍රමයේදී ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්. නමුත් අපි තාමත් අර රාත්තල් අවුන්සය ඒ වගේ වචන අපි භාවිත කරනවා. ඒකෝර මේවා SI ඒකක ක්‍රමය නෙවෙයි. මේවා අපි කියන බ්‍රිතාන්‍ය ඒකක ක්‍රමය. ඒ වගේ තව ඒවත් එහෙම කියනවා. දැන් අපි පරිමාව මනිනකොට බෝතලය ඒ වගේ වචනත් අපි බෝතල් එකක් දැන් අපි පොල් තෙල් බෝතලයක්, භූමි තෙල් බෝතලයක්, භූමි තෙල් කාලා භාගයක් ඒ වගේ වචන අපි පාවිච්චි කරනවා. ඒතකොට ඒවා SI ක්‍රමයේ ඒකක නෙවෙයි. නමුත් දැන් අද ලෝකේ මේ විද්‍යාත්මක කටයුතු කරනකොට ලෝකේ හැමෝම භාවිත කරන්නේ SI ඒකක ක්‍රමය. ඒතර එහෙම භාවිත කිරීම තුළින් දැන් කොයි රටේ මොන භාෂාවෙන් යමක් ප්‍රකාශ කළා. අර ඒකක භාවිත කරන්නේ SI ක්‍රමයක නිසා. ඒකට ඕනම භාෂාවකින් හදාරන කෙනෙකුට ඒවා කියවන කෙනෙකුට ඒ දැනුම ලබා ගන්න පහසුවක් ඇති කරනවා. ඒතර මේවා අපේ අධ්‍යයන පහසු කරන්න තමයි හිම කරලා තියෙන්නේ. ඒතර මේ SI ඒකක ක්‍රමය පදනම් වෙන්නේ මූලික වශයෙන් පදනම් භෞතික රාශීන් කියන ඒවා හතක් මත. අපි කියනවා පදනම් භෞතික රාශී හතක් මත තමයි පදනම් වෙන්නේ. අපි කියනවා පදනම් භෞතික රාශී. දැන් මේවා භෞතික විද්‍යාව හදාරන එක පුරුයි. ඒකක පිළිබඳ කරුණු ඒගොල්ලෝ භෞතික රසායන භෞතික විද්‍යාව හදාරනකොට මුලින්ම ඉගෙන ගන්න දේවල්. ඒකට කමක් නැහැ. අපි රසායන විද්‍යාවේදී මේවා නැවත හදාරනවා. ඒකට ඕගොල්ලෝ භෞතික විද්‍යාවේදී ඉගෙන ගත්තේ නැති පුංචි දේවල් ඕගොල්ලන්ට මොන ගෙහි. මේවා හරිම වැදගත්. ඒකක භාවිතයේදී ගොඩාක් අපි වැරදි කරනවා. ඒ වැරදි හරි පුංචි දේවල් අපි ඒවා වැරදි බවවත් දන්නේ නැහැ. දැන් ළමයි විතරක් නෙවෙයි ගුරුවරුත් මේ වැරදි බොහෝ කරනවා. දැන් මම මේ පාඩම් කරගෙන යනකොට ඔයගොල්ලන්ට එතන ඉන්නම් මේක කියන එක හිතේ. ඉතින් හොඳට තේරුම් ගන්න. ඒතර මේ පදනම් භෞතික රාශි. දැන් භෞතික විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ ෆිසික්ස් වලට මේවා ඉගෙන ගත්තට දැන් කෘෂි විද්‍යාව හදාරන අයට ඒ දැනුම ලැබෙන්නේ නැහැ. නමුත් හැමෝම රසායන විද්‍යාව කරන්න ඕන. නිසා විශේෂයෙන් මේ කෘෂි විද්‍යාව විෂය ධාරාව හදාරන අය මේවට ගොඩාක් අවධානය වැඩියෙන් යොමු කරන්න. ඒගොල්ලෝ රසායන විද්‍යාව අමාරුයි කියලා සිද්ධියක් නේ. ඒව බොරුමත් අපි මේක හදාරලා බලමු. මොකටම රසායන විද්‍යාව කියන එක තමන්ගේ පහසු විෂය බවට පත් කරගන්න අනිවාර්යම පුළුවන්. එහෙම හිතන්න. ඒකෝට කොහොමද ඒක යථාර්ථයක් බවට පත් වෙනවා. මේ පදනම් භෞතික රාශි හතක් තියෙනවා. ඇත්තට මේවා අපි හැමෝටම පුරුයි. පදනම් භෞතික රාශි කියන්නේ. ඒ පළවෙනි එක තමයි දිග කියන රාශිය. දිග. ඉංග්‍රීසි මේකට කියනවා length කියලා. length දිග. ඊළඟ අනික තමයි ස්කන්ධය. ස්කන්ධය.
ස්කන්ධය. ඒකට අපි කියමු weight. දැන් කාලය time. මේ තමයි මේ පදනම් භෞතික රාශිය. ඊළඟට උෂ්ණත්වය. තව විස්තරාත්මකව කියනවා නම් තාපගතික උෂ්ණත්වය. කියනවා temperature. උෂ්ණත්වය. ඊළඟට ද්‍රව්‍ය ප්‍රමාණය. amount of substances chemical. amount of substances. ඊළඟට විද්‍යුත් ධාරාව. electric current chemical. electric current. විද්‍යුත් ධාරාව. අවසාන එකක් කියනවා දීප්ත තීව්‍රතාවය කියලා. දීප්ත තීව්‍රතාවය luminescence. මේ තමයි පදනම් භෞතික රාශි 7. එතකොට දැන් ඉතාම වැදගත් මේ දිග කියනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකට length කියලා. ඒත් අපි මේ දිග කියන එක සංකේත කරන්නේ L simple L අප්‍රෝ කියන. ඒක ඉතාම වැදගත්. මෙන්න මේ පොඩි දේවල් තමයි හොඳට ඉගෙන ගන්න ඕනේ. අපි වැඩි අවධානයක් ලක් කරන්නේ නැති දේවල්. L simple L අප්‍රෝ ඒක L simple L අප්‍රෝ. ස්කන්ධේ weight එහෙම නැත්නම් mass කියන එක mass. අපි ඒක සංකේත කරන්නේ L simple M අප්‍රෝ කියන. කාලේ time නිසා L simple T අපුරා. උෂ්ණත්වය temperature. ඒක capital T අපුරා. පාවිච්චි කරනවා. ද්‍රව්‍ය ප්‍රමාණය කියන එක අපි පාවිච්චි කරන simple N. L simple N. විද්‍යුත් ධාරාව අපි I අපුරක් පාවිච්චි කරනවා. L capital I එක. එතකොට ඒ විදිහට මේ දැන් දීප්ත තීව්‍රතාවයේ ඒ වගේ විදිහට තියෙනවා. ඊළඟට දැන් මේවා මනින ඒකක තියෙනවා. ඒකකයක් තියෙනවා. ඒ ඒකකයට සංකේතයක් තියෙනවා. ඒකකය එහෙම නැත්නම් මිනුමක් තියෙනවා. ඊළඟට ඒකට සංකේතයක් තියෙනවා. ඒකකේ එහෙම නැත්නම් මිනුම ඒකේ සංකේතයක් තියෙනවා. දිගමනින්නේ මීටර් වලින්. මීටර්. ट्रैफिक संकेत करने सिंपल M आकृति एक अरे एल आकृति नहीं सिंपल M का तो दिग मानिन्या अपि मीटर वली तो स्कंदे मानिन्या किलोग्राम वली किलोग्राम අපි එක සංකේත කරන්නේ kg කියලා. කිලෝග්‍රෑම්. කාලය මනින් තත්පර වලින්.
තත්පර සෙකන්ඩ් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ නිසා අපි ඒක සංකේත කරන්නේ සිම්පල් S එලාපුරක් නෙවෙයි. උෂ්ණත්වය මනින්නේ අපි කෙල්වින් වලින්. කෙල්වින්. අපි කැපිටල් T අකුරක් පාවිච්චි කරන්නේ. ද්‍රව්‍ය ප්‍රමාණය මනින්නේ මවුල වලින්. ඒකෙන් අපි සංකේතය ගන්නවා MOL කියලා. මෝල් කියලා එකට ඉංග්‍රීසියෙන් කියන්නේ say mol. ධාරාව මනින්නේ අපි ඇම්පියර් වලින්. ඇම්පියර්. ඒක අපි කැපිටල් A අකුරක් පාවිච්චි කරන්නේ. එතකොට ඒ වගේ දීප්ත තීව්‍රතාවය මනින්නේ කැන්ඩලා කියලා එකක් තියෙනවා. කැන්ඩලා. අපි විතරක් වැදගත් වෙන්නේ නේ. ඒක ඔය තමයි පදනම් භෞතික රාශි 7. දැන් රසායන විද්‍යාව හදාරනකොට භෞතික විද්‍යාව හදාරනකොට අපි යම් දේවල් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කරනකොට quantitatively ප්‍රමාණාත්මකව ප්‍රකාශ කරනකොට අපිට මේවා අත්‍යවශ්‍යයි. මේ හතම දැන් රසායන විද්‍යාවේදී තියෙනවා. දැන් උසස් පෙළ රසායන විද්‍යාවේදී මේ අන්තිම ක්‍රදීප්ත තීව්‍රතාවය යෙදෙන්නේ. නමුත් ඒක අපිට රසායන විද්‍යාව හදාරීමේදී අනාගතයේදී වැදගත් වෙන එකක්. ඒතර මේ ටික තමයි තියෙන්නේ. ඒතර ඉතා වැදගත් මේ දැන් දිග සිම්පල් L වලින් සංකේත කරන්නේ. ඒක L සිම්පල් L. හැබැයි මීටර් කියන එක L අකුරක් නෙවෙයි. ස්කන්ධය සංකේත කරන්නේ L සිම්පල් M වලින්. මෙතන තියෙන්නේ සිම්පල් M උනාට ඒක L අකුරක් නෙවෙයි. අන්න ඒවා අපි හොඳට දැනගන්න. මෙතන දැන් මේවා ඔක්කොම L අකුරු. අපි කැපිටල් O සිම්පල්. දැන් මේවා කැපිටල් O සිම්පල් අකුරු. හැබැයි ඒවා L අකුරු ලෙස පාවිච්චි කරන්නේ නේ. දැන් විභාගයේ ඕගොල්ලෝගේ ලකුණු කපන්නේ ඒවා එහෙම ලිව්වයි කියලා. නමුත් අපි මුද්‍රණය කරනකොට යම් ස්ථැනකදී ඒ නීති හරියටම අපි ඒ විදිහටම භාවිත කරොත් තමයි වඩාත්ම හොඳ වෙන්නේ. හොඳයි. එහෙනම් දැන් අපි ඊළඟට මේ එක් ඒවා අපි වෙන්වෙන්ව ටිකක් හදාරමු. ඒ කියන්නේ මේ පදනම් භෞතික රාශි හත අපි ටිකක් විස්තරාත්මකව කතා කරමු. දිග පිළිබඳව අපි කතා කරමු. උෂ්ණත්වය පිළිබඳව කතා කරමු. ඒක මනින්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. විශේෂයෙන් එහෙම කතා කිරීම වැදගත් වෙන්නේ දැන් ඔයගොල්ලෝ භෞතික විද්‍යාවේදී හදාරයි. රසායන විද්‍යාවට ගැලපෙන විදිහට අපිට මෙතනදී ඒවා පොඩ්ඩක් තේරුම් අරගෙන තියෙන එක වඩාත් උචිතයි. ඔයගොල්ලන්ට එතකොට වැරදීම් සිද්ධ වෙන්නේ අවම වශයෙන්. දැන් ගණනීය පාඩම අමාරු වෙන්නේ මේ පුංචි දේවල් ඔයගොල්ලෝ හරියට දන්නේ නැති නිසා. ඒවා වරද්ද නිසා. ඒකට ඒ වගේ වැරදි ටිකක් එක්කහුව වෙලා තමයි ඔයගොල්ලන්ට අන්තිමට පාඩම අසීරු වෙන්නේ. නිසා දැන් මම මේ කියන දේවල් අනේ මේක මම දැන් දන්න දෙයක් නේ ආපහු ෆිසික්ස් වලට ඉගෙන ගත්ත එකක් නේ කියලා නොසලකා හරින්නේ නැතුව හොඳට අවධානයෙන් යොමු කරලා අහගන්න. එතකොට ඔයාලා භෞතික විද්‍යාව ඉගෙන ගත්තේ නැති යම් පොඩි කරුණු හැබැයි ඒවා තාම වැදගත් ඒවා ඔයගොල්ලන්ට අහන්න ලැබෙයි. නිසා ඊටාම අවධානයෙන් හැම පාඩමක්ම හොඳින් හදාරන්නට කියලා මම ඔයගොල්ලන්ට ඉල්ලීමක් කරනවා. දැන් අපි මුලින්ම බලමු උෂ්ණත්වයේ තියෙන භෞතික රාශිය. උෂ්ණත්වය. ඉංග්‍රීසියෙන් කියන්නේ ටෙම්පරේචර් කියලා. ටෙම්පරේචර්. එතකොට දැන් ඉස්සරම බලමු මොකක්ද උෂ්ණත්වය කියන්නේ. ඒතර මේ උෂ්ණත්වය කියන එක හරියටම අර්ථකථනයක් නැහැ. උෂ්ණත්වය කියන්නේ මෙන්න මේකයි කියලා. අපිට ඒක මෙන්න මේ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. වඩාත් පිළිගත හැකි විදිහකට කිසියම් වස්තුවක උණුසුම හෝ සිසිලස පිළිබඳව මිනුමක් තමයි උෂ්ණත්වය කියන්නේ. වස්තුවක උණුසුම හෝ සිසිලස පිළිබඳ මිනුම තමයි උෂ්ණත්වය කියලා කියන්නේ.
එතකොට දැන් අපි කිසියම් වස්තු දෙකක් ගත්තොත් අපි හිතමු A හා B කියලා වස්තු දෙකක් තියෙනවා. අපි හිතමු A B ට වඩා උණුසුම්. A B ට වඩා උණුසුම්. එතකොට මේ උෂ්ණත්වය වෙනස් කියන්නේ මේ දෙන්නේ. දැන් මේ උණුසුම වෙනස්, උෂ්ණත්වය වෙනස් වූ මේ වස්තු දෙක එකිනෙක ස්පර්ශ වෙන විදිහට තිබුවොත් මොකද වෙන්නේ? ප්‍රබල ප්‍රායෝගිකව දන්නවා මේක ඕනම කෙනෙක්. එතකොට අර උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය අඩු වස්තුව දක්වා තාපය ගමන් කරනවා. එහෙම ගමන් කරලා කිසියම් අවස්ථාවකදී මේ දෙකම එකම උෂ්ණත්වයකට පත් වෙනවා. එතකොට දැන් මේක අපි ගන්න සිද්ධියක්. දැන් කිසියම් උෂ්ණත්වයෙන් වැඩි වස්තුවක් අපි පරිසරයේ තියලා තිබ්බොත් ඒකේ උෂ්ණත්වය අඩු වෙලා ඒක සිසිල් වෙනවනේ. අපි කියන එක නිවෙනවා. එහෙම වෙලා කිසියම් කාලයකට පස්සේ අර පරිසරයේ උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයකට ඒක එනවා. දැන් අපි මේ ආවුට් කියන වස්තුන් සැලකුවොත් ඒවා ඔක්කොම පරිසරයේ උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක තමයි තියෙන්නේ. අපි හැර ජීවියා ඊට වඩා වෙනස්. අනිකුත් වස්තුන් ගත්තම එහෙමයි. ඒ කියන්නේ උෂ්ණත්වයේ වෙනස් වස්තු දෙකක් එකිනෙක ස්පර්ශයෙන් දෙතිවොත් උෂ්ණත්වය වැඩි එකකින් උෂ්ණත්වය අඩු එක දක්වා තාපය ගමන් කරනවා. ඒ තාපය ගමන් කරන්නේ උෂ්ණත්වය ඒ දෙකේ සමාන වෙනවා. එහෙනම් උෂ්ණත්වයයි තාපයයි අතර කිසියම් සම්බන්ධයක් තියෙනවා. ඒ දෙක එකක් නෙවෙයි. ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය මොකක්ද? තාපය ගමන් කරන්නේ උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට. තාපය වැඩි තැන ඉඳලා තාපය අඩු තැනට නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ මේ භෞතික විද්‍යාවේදී තාම ඉගෙන ගන්න. එහෙනම් උෂ්ණත්වය කියන්නේ වස්තුවක උණුසුම හෝ සිසිලස පිළිබඳ හිනුම. ඊළඟට මේ උෂ්ණත්වයේ මනින කොට ඒක භෞතික රාශියක් නෙක ප්‍රධාන පදනම් භෞතික රාශියක එකක්. අපි උෂ්ණත්වයේ මනිනකොට මේ මනින්නේ එකකයක් තියෙනවා. අපි රසායන විද්‍යාවේදී ගණනය කිරීම වලදී භෞතික රසායනයේදී මේ උෂ්ණත්වය කියන එක අත්‍යවශ්‍යයි අපිට. ඒ උෂ්ණත්වයේ මනින ඒකකම මොනවද? ප්‍රධාන ඒකක තුනක් පාවිච්චි කරනවා. එකක් තමයි සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වය කියන එක. सेंटीग्रेड परिमाण නැත්නම් सेल्सियस परिमाण අනිකට කියනවා ෆැරන්හයිට් परिमाण ෆැරන්හයිට් මේක ඔයගොල්ලෝ අහලා තියෙන දේවල් ෆැරන්හයිට් උෂ්ණත්වය තව එකක් කියනවා කෙල්වින් परिमाण කෙල්වින් සාමාන්‍ය ප්‍රපංචි මේ දෙක ඇහුවා ඔයගොල්ලෝ කෙල්වින් කියන එක සමහරට අහලා නැහැ එහෙමකුත් තියෙනවා. දැන් විද්‍යාත්මක කටයුතු වලදී මේ තුනම භාවිත වෙනවා. දැන් අපේ රටේදී මේ ෆැරන්හයිට් කියන එක තරම් භාවිත කරන්නේ නැහැ. සෙන්ටිග්‍රේඩ් කෙල්වින් පාවිච්චි කරනවා. මොකද ඇමරිකාව වගේ රටවල් වල සෙන්ටිග්‍රේඩ් වලට වඩා ඒක උෂ්ණත්වය මන්නේ ෆැරන්හයිට් පරිමාණය උපයෝග කරගෙන. සෙන්ටිග්‍රේඩ් පරිමාණය නැත්නම් සෙල්සියස් පරිමාණය කියන එක ඒ ඉදිරිපත් පුද්ගලයාගේ නමින් තමයි එහෙම තියෙන්නේ. ෆැරන්හයිට් කියන්නේ එහෙමයි. කෙල්වින් කියන්නේ කෙල්වින් සාමවරය. ඒ නම වලින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ සෙන්ටිග්‍රේඩ් පරිමාණයට අනුව උෂ්ණත්වය මනිනකොට සෙන්ටිග්‍රේඩ් පරිමාණයට අනුව මේ උෂ්ණත්ව පරිමාණී 15 ලක්ෂය ඊට පස්සේ ඔයගොල්ලෝ භෞතික විද්‍යාව ඉගෙන ගන්න. ඒ 15 ලක්ෂය නිසා අපි ගන්නෙ 15 උෂ්ණත්වය විදිහට ගන්නෙ ජලයේ මිදෙන උෂ්ණත්වය. ඒ ජලයේ මිදෙන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් පරිමාණය කියපුවම සෙන්ටිග්‍රේඩ් බිඳුවයි. ඉහළ උෂ්ණත්වය ලෙස ගන්නෙ ජලයේ නටන උෂ්ණත්වය. ඒකට ඒක සෙන්ටිග්‍රේඩ් 100යි. සෙන්ටිග්‍රේඩ් 100යි. එතකොට ඒවා අපි දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ෆැරන්හයිට් පරිමාණයට ගියාම අර ජලය මිදෙන උෂ්ණත්වය
කියන අයිස් හැදෙන උෂ්ණත්වය කියලා ගන්න ෆැරන්හයිට් 32යි. ෆැරන්හයිට් 32යි. ජලයේ නට්ටු උෂ්ණත්වය කියලා ගන්න ෆැරන්හයිට් 212යි. ෆැරන්හයිට් 212යි. එතකොට ඒ කරුණ අපි දැනගන්න ඕනේ. එතකොට මේ සෙන්ටිග්‍රේඩ් සහ ෆැරන්හයිට් අතර සම්බන්ධයක් තියෙනවා. ඒක කියන්නේ ඉස්සලා සෙන්ටිග්‍රේඩ් කියන එක අපි ලියන්නේ කැපිටල් C අප්පා. ඒක ආංශක කියලා කියන්නේ මෙතනින් අපි බිඳුවක්. ඒක බිඳුවක් නෙවෙයි ඇත්තටම. එහෙම දාන්න. ඒක ෆැරන්හයිට් කියන එකත් අපි ආංශක කියලා ලියන්නේ. ෆැරන්හයිට් ආංශක. ඒකත් මේ බිඳුවක් දාන්න. දැන් අපි සෙන්ටිග්‍රේඩ් 25යි කියලා ලියුවොත් ලියන්න ඕන 25යි හිස් තැන C මෙහෙම. නිසා මෙහෙම නෙවෙයි 25යි C මෙතන නෙවෙයි බිඳුව දාන්න. සංකේතයේ C අකුරේ වම් පැත්තේ උඩින්. දැන් මම කියවනේ මම හරි සුවිශේෂී දේවල් කියනවා කියලා. අපි වැඩි ගණන් ගන්න නැති දේවල්. හැබැයි ඒවා තාම වැදගත්. දැන් ඕන තරම් ළමයි ගුරුවරු හැමෝම මේ සෙන්ටිග්‍රේඩ් කියලා ලියනකොට මේ මෙහෙම ලියනවා. ඒක වැරදි. මේක වැරදි. මේක තමයි හරි. මෙතන හිතසකුත් තියෙනවා. ඒක මම තව ඉස්සරහට කියනවා. මේ සෙන්ටිග්‍රේඩ් සහ ෆැරන්හයිට් පරිමාණය අතර සම්බන්ධය මොකක්ද? ඒක අපිට සමීකරණ ඉදිරිපත් කරන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ බොහෝ විට දන්නේ නැහැ. සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වයක් කියන එක සමාන වෙනවා පහ බෙදීම 9 ෆැරන්හයිට් උෂ්ණත්වය ඍණ 32කට සමානයි. නැත්නම් ෆැරන්හයිට් වලින් කියපම් ෆැරන්හයිට් උෂ්ණත්වය සමාන වෙනවා මේක 9 බෙදීම 5ට. සුළු කරලා අරන් තියන්නට පහසු වෙයි. 9 බෙදීම 5යි. මෙතන සෙන්ටිග්‍රේඩ් වලින් මෙන්න උෂ්ණත්වය ධන 32 වෙනවා. දැන් විභාගයට ඔයගොල්ලෝගෙන් අහන්නේ සෙන්ටිග්‍රේඩ් ෆැරන්හයිට් පරිවර්තනය කරන්න ප්‍රශ්න. අපිට උෂ්ණත්වය දෙන්නේ එක්ක සෙන්ටිග්‍රේඩ් වලින් එක්ක කෙල්වින් වලින්. සාමාන්‍ය දැනුමට මේක දැනගෙන ඉන්න භෞතික විද්‍යාවේදී මම හිතන්නේ මේක ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මේ සමීකරණ දෙක තිබ්බ තැනක් හොඳට මතක තියෙනවා නේද? අර කවකටු පෙට්ටියේ අර අලවලතු කොළයේ මේ සමීකරණ දෙක තියෙනවා නේද? අපි පාසල් යන කාලේ නම් තිබ්බ අපිට මතක තියෙනවා. ඒකේ නිතරම එහෙම අර ඔයගොල්ලෝ ආරිනකොට බලන්න මතක හිටින්න තමයි ඒක එහෙම මුද්‍රණය කරලා තියෙන්නේ. පොඩ්ඩක් බලන්න. ඒක මීට පෙර දැක්කේ නැත්නම් බැලුවම් පෙනී ඇත්ත තමයි එහෙම තියෙනවා කියලා. ඉතින් ඔය දන්නේ නැති දේවල් අමතක වෙන දේවල් මතක තියාගන්න නම් ඒක හොඳ ක්‍රමයක් නේද? අර අපිට නිතර පේන තැනක අපි ඒක ටිකක් රූපෝට ලියලා ලස්සනට ලියලා ඉල්ලලා තියෙනවා. නේද? දැන් ඔයගොල්ලෝගේ ඉගෙන ගන්නකොට නේද ඔයගොල්ලෝ වගේ ගෙදර කාමරේ පාඩම් කරන මේසේ ඉස්සරහා නේද එහෙම අර අමතක වෙන ඒවා ටික දවසක් ප්‍රදර්ශනය කරන්න. එතකොට ඒක ඉල්ලලා තිබ්බට මදි බලන්නත් ඕනේ. නේද? ඉතින් පෙළක් ළමයි ගොඩාක් ඒවා කාමරේ ඉල්ලලා තියෙන හැබැයි ඔය බලන්නේ. ඉතින් එතකොට ඇති වැඩක් නෑ. ඒක බලන්නත් ඕනේ. එතකොට අපිට ටික දවසක් යනකොට ඒවා මතක හිටිනවා. මේ මතක නම් ඊට පස්සේ අපි ඒක අයින් කරලා ආයෙ අපි තර අමතක වෙන මොකක් හරි එතන ඉල්ලලා තියන්න පුළුවන්. ඒකට ඒකත් අපි ටික දවසක් යනකොට නැවත දකින්නකොට මතකෙ ඉන්නවා. ඉතින් ඒ වගේ ක්‍රම අනුගමනය කරන්න ඕනේ. දැන් අමතක වෙනවයි කියන එක හැමෝටම පොදු දෙයක්. ඒක දැන් අපිට හිතෙන්නේ අපිට විතරයි අමතක වෙන්නේ කියලා. එහෙම නෙවෙයි. අමතක වීම කියන එක මිනිස් මොළයේ සාමාන්‍ය සුවිශේෂීම සිද්ධිය. අමතක විය යුතුමයි. ඉතින් එහෙම නැත්නම් අපි දැන් ඉපදිච්ච දවසේ ඉඳලා අපි තියෙන සිද්ධි ඔක්කොම මතක එහෙම තිබුණොත් ඒක හරිම ගැටලුවක් වෙනවා. නිසා අමතක වීම කියන එක මිනිස් මොළයේ තියෙන සුවිශේෂීම ස්වභාවය. හැබැයි අපිට විශේෂ කරුණු අමතක වුණොත් ගැටලුවක් නේ. මේ දේවා අපි විභාගයට යන කාලේ
නේද අපි ඒවා මතක තියාගෙන ඉන්න ඕනේ. ඉතින් එතකොට අපිට එක එක ක්‍රම මේ සඳහා අනුගමනය කරන්න පුළුවන්. ඊළඟට දැන් කෙල්වින් පරිමාණය කියන එක ඉතාම වැදගත් වෙනවා. දැන් අපි විද්‍යාවේදී උෂ්ණත්වය ප්‍රකාශ කරනකොට තාපගතික උෂ්ණත්වය කියන එක ප්‍රකාශ කරන උෂ්ණත්ව පරිමාණය තමයි කෙල්වින් පරිමාණය කියන එක. එතකොට ඕගොල්ලෝ මේ උසස් පෙළ හදාරනකොට අර සෙන්ටිග්‍රේඩ් වලින් දෙන උෂ්ණත්වය කෙල්වින් කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඒක අපිට අත්‍යවශ්‍යයි. ෆැරන්හයිට් සෙන්ටිග්‍රේඩ් පරිවර්තනය කරන්න ප්‍රශ්න දෙන්නේ කිසිසේත් දෙන්නේ කවදාවත් එහෙම දීලා නැහැ කෙමිස්ට්‍රි ප්‍රශ්න පත්‍රයක. හැබැයි සෙන්ටිග්‍රේඩ් වලින් දුන්නම් ඒක කෙල්වින් කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඕන බලන්න දැන් ගණන් හදන්න ගියාම ඕක දන්නේ තුන් වෙනවනේ. සෙන්ටිග්‍රේඩ් වලින් දුන්නා කෙල්වින් කරගන්න දන්නේ මේ පොඩි දේ දන්නේ. ඉතින් ගාන හදන්න බෑනේ. එතකොට අපි වැරදිනවා අනිවාර්යෙන් ගාන. ඒ නිසා මේ ගණනය කිරීම වැරදෙන්නේ බැරි වෙන්නේ මේ වගේ පුංචි දේවල් අමතක වෙන නිසා. ඒකට ඒව හොඳට මතක තියාගන්න. එතකොට මේ කෙල්වින් කියන එක අපි කියන්නේ කැපිටල් K එකක්. කැපිටල් K. ඒතර ඒක අර ආංශක කියලා දාන්නේ. ෆැරන්හයිට් ආංශක, සෙන්ටිග්‍රේඩ් ආංශක, නමුත් කෙල්වින් ආංශක නෙවෙයි කෙල්වින්. ඒතර යම් කිසි උෂ්ණත්වයක් සෙන්ටිග්‍රේඩ් වලින් දුන්නම ඒක කෙල්වින් කරන්න අපි කරන්න ඕන අර සෙන්ටිග්‍රේඩ් වලින් දීපු උෂ්ණත්වය තියෙනවනේ. මේ සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වය. ඒකට අපි එකව කරන්න ඕන 273.15. 273.15. එතකොට ඒක කෙල්වින් වෙනවා. කෙල්වින් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඉතින් ওই 0.15ක් අමතක වෙනවනේ නේද? මතක තියාගන්න අමාරුනේ කමක් නැහැ. ඒක 273 මතක තියාගන්න හොඳට මේක. 0.15 නෙමෙයි තව ඔක දශම ස්ථානක් තියෙනවා. යෝන්නේ 273ක් එක්කව කරන්න තියෙනවා කියලා මතක තියාගන්න හොඳට මේක. ඒ කියන්නේ දැන් අපි කිව්වා දැන් සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්ව පරිමාණي අර ජලයේ මිදුණු උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් බිඳුවයි. සෙන්ටිග්‍රේඩ් බිඳුවයි. එහෙනම් දැන් මේක කෙල්වින් පරිමාණය කියන්නේ 273ක් එක්කව කරන්නේ. එහෙනම් 273යි කෙල්වින් සෙන්ටිග්‍රේඩ් බිඳුව කියන්නේ. ඒතර ජලයේ නටන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 100යි. අපිට භෞතික රසායන ඉගෙන ගන්නකොට පස්සේ මේ ඕන වෙනවා. එහෙනම් ඒක කෙල්වින් වලින් කිව්වොත් 100ක් 273ට 100ක් එක්කව කරන්නේ. ඒතර 373. අපි කාම උෂ්ණත්වය room temperature කියන එක අපි කියන්නේ සෙන්ටිග්‍රේඩ් 25යි. ඒතර මේකට 273ක් එක්කව කරන්නේ ඒතර 298යි කෙල්වින් වලින්. ඉතින් මේවා අපි විතරම දැනගෙන ඉන්න ඕන දේවල්. දැන් මේවා පාඩම් කරන්න දේවල් නෙමෙයි. බොහොම සාමාන්‍ය කරුණු මතක තියාගන්න ඕන දේවල්. එහෙනම් දැන් උෂ්ණත්වය ගැන ඔන්න ඔය කරුණු දැන්ට මතක තියාගන්න. භෞතික විද්‍යාව හදාරනකොට තව දේවල් ඉගෙන ගන්න. දැන් අපිට රසායන විද්‍යාවේදී ඒවා වුණ වෙන්නේ. මේ පොඩි දේවල් ටික මතක තියාගන්න. දැන් ඊළඟට තව වැදගත් වෙන දෙයක් තමයි දැන් ඔය අපිට අර උෂ්ණත්වයනේ. ඒකට දිග. දැන් දිගමැනීමේ අන්තර්ජාතිකයේ තමයි මීටර. හැබැයි දැන් රසායන විද්‍යාවේදී දිගවල් මනින්නේ අපි මීටර වලින්. මොකද අපිට දිග මනින්න වෙන්නේ බන්ධනයක දිග, පරමාණුක අරය, අන්න ඒ වගේ පුංචි දේවල්නේ. එතකොට ඊට ගැලපෙන ඒකකත් හදලා තියෙනවා. ඒතර එහෙම එකක් තමයි නැනෝමීටර් කියන එක. නැනෝමීටර්. nm කියලා කියනවා නැනෝමීටර්. ඒතර මේ නැනෝමීටර් එකක් කියන්නේ එක වැඩි කිරීම 10 වෙන 9යි මීටර. මොනෝක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි මීටර නැනෝමීටර් කරන්න නම් 10 9න් වැඩි කරන්න ඕනේ. ඊළඟට තව අපිට ඒ වගේ ඕන වෙන එකක් තමයි පිකෝමීටර් කියන එක. පිකෝමීටර්. ඒක අපි කියන්නේ pm කියලා. සිම්පල් ලකුණු. 1යි pm කියන්නේ එක වැඩි කිරීම 10 වෙන 12යි මීටර නම්. ඒ කියන්නේ අපි මීටර පිකෝමීටර් කරන්න නම් 10 12කින් වැඩි කරන්න ඕන. 10 12 වෙනි පරිදි. ඒකට පරණ එකක් තියෙනවා ඇන්ස්ට්‍රොම්. ඒක දැන් අපි විභාගෙත් දෙන්නේ. නම් ඒක දැනගෙන ඉන්න කමක් නැහැ. ඇන්ස්ට්‍රොම් එකක් කියලා කියන්නේ එක වැඩි කිරීම 10 වෙන 10යි. මේවා හරිම වැදගත් අපිට. එක වැඩි කිරීම 10 වෙන 10යි.
ඒ කියන්නේ මීටර ඇන්ස්ට්‍රොම් කරන්න 10 10 වලින් වැඩි කරන්න ඕනේ. ඒතර දැන් ඇන්ස්ට්‍රොම් සහ පිකෝමීටර් ගත්තම පිකෝමීටර් කියන්නේ ඇන්ස්ට්‍රොම්ට වඩා කුඩා එකකයක්. එතකොට ඇන්ස්ට්‍රොම් පිකෝමීටර් කරනකොට 100කින් වැඩි කරන්න ඕනේ. ඇන්ස්ට්‍රොම් නැනෝමීටර් කරනකොට 10කින් වැඩි කරන්න ඕනේ. එතකොට ආමි දේවල් අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් මේවා අපිට නිතරම වර්ධිනවා. දැන් ඉදිරියේ ප්‍රශ්න අපි පාඩම් හදාරනකොට ඒවලින් අහපුවම මීටර නැනෝමීටර කරන්න කියපුවම නැත්නම් නැනෝමීටර මීටර කරන්න කියපුවම ඉතින් නේද අර සදිසාව බලනවා. ළඟ ඉන්න කෙනා උඩ බලනවා අනිත් පැත්ත බලනවා. නේද? එහෙම හැමතැනම බල ඉන්න ඕනේ මේක මතක තියාගන්න. එතකොට හරි. ඊළඟට දැන් තව වැදගත් දෙයක් තමයි ස්කන්ධය. එතකොට ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්. අන්තර්ජාතික ක්‍රමයේ ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්. එතකොට දැන් 1 කිලෝග්‍රෑම් කියන්නේ 1 කිලෝග්‍රෑම් සිම්පල් කේස් සිම්පල් චි එක සමාන ග්‍රෑම් 1000යි. ඕකනම් දන්නේ නැති කෙනෙක් නේ. ඒක දන්නවා. හැබැයි මෙන්න මේක ගොඩක් අයට අමතකයි. 1 ග්‍රෑම් කියන්නේ මිලිග්‍රෑම් කීයද කියන එක. ඒතර 1 ග්‍රෑම් කියන්නේ මිලිග්‍රෑම් 1000යි. මොනෝක ටිකක් වර්ධිනවා. දැන් පරණ පේපර් වල තියෙන ප්‍රශ්න උන්නෝක දන්නේ නැති නිසා ළමයින්ට ඒ ගණන හදාගන්න බැරි වෙනවා. නිසා මේ ඔයාලට වැඩිම අමතක වෙන එකක්. හොඳද? ඒක මතක තියාගන්න. 1 ග්‍රෑම් කියන්නේ 1000යි මිලිග්‍රෑම්. එහෙනම් 1 කිලෝග්‍රෑම් කියන්නේ මිලිග්‍රෑම් නම් කීයද? ඒතර 1000 වැඩි කිරීම 1000. ඒ කියන්නේ 10 6 වෙනි වලින්. ඉතින් මට ඕන මේ පුංචි කරුණු කියන්න. දැන් රසායන විද්‍යාවේ ගණනීය අමාරු වෙනවා කියන්නේ ඕනවා දන්නේ. දැන් ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් 1000ක් කියලා දන්නේ නැහැ. ඉතින් කොහොමද ගාන හදන්නේ? ඉතින් ඒවා අපි හිතනේවා දාලා හදන එක 10යි කියලා දාන එක 100යි කියලා දාන. ඉතින් ගානම බැලදී. ඒ වගේ තමයි මේක. ඉතින් ඒ නිසා මේ පොඩි දේවල් මතක තියාගන්න. බොහෝ කාලයක් උගන්වන ළමයින්ට ඒ ළමයි කරපු වැරදි දැකලා තමයි මම මේ කරුණු ටික මෙහෙම පෙළගස්සන්න තීරණය කළේ. අපි දැන් ඕවා දන්නේ නැතුව ගියාම ආයෙත් වරදිනවා. ඊළඟ කාලය මන්නේ තප්පර වලින්. එතකොට දැන් ඉතා කුඩා කාල මන්නකොට අපිට මිලි තප්පර, මයික්‍රෝ තප්පර එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් මිලි, මයික්‍රෝ, නෑනෝ ඒ විදිහට අපිට කියන්න පුළුවන්. අර ඒකකවල ගුණාකාර ලෙස අපිට ඒක කියන්න පුළුවන්. හැබැයි දැන් තප්පරයට වඩා වැඩිව මනිනකොට අපි ඒ ගුණාකාර ක්‍රමයේ භාවිත කරන්නේ. ඒ ගුණාකාර ක්‍රමයේ භාවිත කරන්නේ. එතකොට භාවිත කරන්නේ තප්පර, මිනිත්තු, පැය ඒ විදිහට. එතකොට SI ක්‍රමයේ ඒ ඇවිල්ලා තියෙන අර බ්‍රිතාන්‍ය ක්‍රමය. දැන් තප්පර 60ක් මිනිත්තු එකයි. මිනිත්තු 60ක් පැය එකයි. එහෙමනේ කියන්නේ. එතකොට 10 බල වලින් අපි කියන්නේ මේ අර ග්‍රෑම්, කිලෝග්‍රෑම් ඒ වගේ. තුරාම එක අපි හොඳට දැනගන්න ඕනේ. හැබැයි තප්පරයට වඩා අඩු ඒවා මනිනකොට කුඩා කාලයන් මනිනකොට ඒ මයික්‍රෝ මිලි වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. දැන් නැනෝ තප්පර කියලා කියන්න පුළුවන්. ඔය ගොඩහුරු නැති වුණාට. මයික්‍රෝ තප්පර කියලා කියන්න පුළුවන්. මයික්‍රෝ සෙකන්ඩ්. දැන් ප්‍රතික්‍රියාවල වේගය මනිනකොට මේවා කියනවා. හොඳට මතක තියාගන්න. හැබැයි තප්පරයට වඩා වැඩි කාලයක් මනිනකොට අපි ඒ ක්‍රමයේ නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒතර මිනිත්තු පැය කියන එක පාවිච්චි කරනවා. මේක නොකී වාට ඔයගොල්ලෝ දන්නවා. ඒතර උන්නතනදී මට ඒක අමතකුණා කියන්න. අර අපි ඒකකවල උපසර්ග භාවිත කරනවා. ඒකකවල ගුණාකාර භාවිත කරනවා. ඒතර දැන් අපි 10 පළවෙනි බලයේ කියන ගුණාකාරය ගත්තොත් 10 එතකොට අපි ඒකට කියනවා ඩෙකා කියලා. ඩෙකා. ඒතර අපි ඒක සංකේත කරන්නේ සිම්පල් D සිම්පල් A කියලා. ඩෙකා. ඒතර අර මූලිකයේ 100 වෙනි ගුණාකාරය කියන්නේ 10 දෙවෙනි බලය කියලා කිව්වොත් අපි ඒකට කියන්නේ හෙක්ටා කියලා. හෙක්ටා. ඒතකොට ඒක අපි සංකේත කරන්නේ H අකුරකින්. ඊළඟට අර මූලික ඒකකයේ 3 වෙනි බලය ඒ කියන්නේ 1000 කියන එකක් දෙනවා කිලෝ. මේක ඔයගොල්ලෝ හුරුයි.
ඒතර අපි සංකේත කරන්නේ K. අර කිලෝග්‍රෑම් කියලා එහෙම ආවේ එහෙම. ඊළඟට දැන් 10 6 වෙනි බලයක් වෙනකොට එතකොට අපි කියනවා මෙගා. මෙගා. හරි. ඒතර අපි සංකේත කරනවා කැපිටල් M. ඊළඟට 10 9 වෙනි බලයක් වෙනකොට ගිගා. ගිගා. ඒතර අපි ඒක සංකේත කරනවා G. දැන් අපි පොඩි කාලේ නම් අපි මේ කිලෝග්‍රෑම් ඒවා දන්නවා. මේ මෙගා ගිගා අපි දන්නේ නැහැ. හැබැයි දැන් අපිට නම් හොඳට හුරුයි නේද? දැන් මෙගාබයිට් නේද? MB ගිගාබයිට් GB නේද? දැන් ඩේටා කාඩ් වල එහෙම ඒවයි තියෙනවා මෙගාබයිට් ගිගාබයිට් නේද? හැදෙන් අපි මේ 10 බලය දන්නේ. ඒකට මෙගාබයිට් ගිගාබයිට් කියන අපි ඕන තරම් කතා කරනවා. දැන් ඒක අවබෝධයෙන් කතා කරන්නේ නේද? ඒතර බයිට් 10 6ක් තමයි මෙගාබයිට් එකක් කියලා කියන්නේ. බයිට්ස් 10 9ක් තමයි ගිගාබයිට් එකක් කියලා කියන්නේ. එතකොට අපිට මේ වචන හුරුයි. ඉතින් මේ ගුණාකාර එක පැත්තක්. ඊළඟට දැන් තියෙනවා අර දැන් මූලික එක්කේට වඩා කුඩා අවස්ථාවලදී තව භාවිත වෙනවා. අර මූලික එක්කේ දැන් අපි ඔය දැන් කිව්වේ ග්‍රෑම් කිලෝග්‍රෑම් මේ වගේ කතාන්තරයි. දැන් මූලික එක්කින් 10 පංගුවක්. ඒ කියන්නේ 10 ඍණ එකක්. දශම එකක් කියන එක. ගත්තම එතකොට අපි කියනවා ඩෙසි කියලා. ඩෙසි. එතකොට ඒ ඩෙසි කියපුවම අපි ඒ සංකේත කරන්නේ D. ඩෙසි. දැන් ඩෙකා කියනකොට DA. ඩෙසි. එතකොට 10 න් 2යි නම් ඒ කියන්නේ දශම බිංදුවයි 1යි නම් එතකොට අපි ඒකට කියනවා සෙන්ටි. සෙන්ටිමීටර් කියන එක එහෙම ආවේ එහෙම. එහෙම හිතන්නේ එහෙම තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. සෙන්ටි. දැන් 10 න් 3යි නම් එතකොට ඒකට කියනවා මිලි. මිලි. එතකොට අපි ඒක M සිම්පල් M කියලා පාවිච්චි කරනවා මිලි. එතකොට 10 න් 6යි නම් මෙන්න මේවා අපිට විශ්ව විද්‍යාංග දෙකක් එතකොට කියනවා මයික්‍රෝ. මයික්‍රෝ. එතකොට මේක මිලි මේක මයික්‍රෝ. එතකොට මයික්‍රෝ කියන්නේ අපි මේ සංකේත පාවිච්චි කරනවා. ග්‍රීක අකුරක්. ඊට 10 න් 9යි නම් කියනවා නැනෝ කියලා. නැනෝ. එතකොට සංකේත කරන්නේ සිම්පල් N. එතකොට 10 න් 12යි නම් අපි කියනවා පිකෝ කියලා. 10 න් 12 පිකෝ. එතකොට අපි සිම්පල් P පාවිච්චි කරනවා. මෙන්න මේවත් දැනගන්න ඕනේ. මිලි සෙන්ටි ඩෙසි අතර ඩෙකා හෙක්ටෝ ඒවා දැනගන්න ඕනේ. අපි ඉස්කෝලේ යන කාලේ නම් ඔය එක්සර්සයිස් පොත්වල පිට කවරේ ඒවා මුද්‍රණය කරලා තියෙනවා. ඩෙසිමීටර් මිලිමීටර් හෙක්ටෝමීටර් එහෙම තියෙනවා. අපි ඒක අර චක්‍රයේ පාඩම් කරනවා වගේ පාඩම් කරනවා. දැන් අද පොත්වල ඒවා නෙවෙයි නේද? එහෙම ඒවා නෑ. ඒ වෙනුවට ලස්සන මොනවා හරි ඔය නළුවන්ගේ රූප, සත්තුන්ගේ රූප මේ දේවා දාපුවා තමයි අද තියෙන්නේ. දැන් අපේ කාලේ පොතේ තිබුණේ එක්සර්සයිස් පොතේ පිට කවරේ මේවා. ඉතින් ඒතර පොත කියවනකොට අපි ඒවා කියවුවා. ඒක නිතරම බැලුණා. ඒ නිසා අපිට ඒවා මතකයි. නේද? ඉතින් දැන් අද ඒවා ඕගොල්ලන්ට මතක නෑ. නේද? ඉතින් අර පොතේ ලියාගෙන හරි මේවා තියාගන්න මේවා අපිට අත්‍යවශ්‍යයි. ඉතින් ඒතර මේ ඒකක ගැන කතා කරනකොට මෙන්න මේ කරුණු තමයි මේ මූලික දේවල්. හොඳයි. එහෙනම් අද පාඩම මම මෙතනින් අවසන් කරනවා. ඊළඟ පාඩමේදී අපි මේ ඒකක පිළිබඳ තව කරුණු බලමු. මේ ඒකක පිළිබඳ නීති ටිකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒකක හසුරවන්නේ කොහොමද කියන එක අපි ඊළඟ පාඩමේදී ඒ ටික කතා කරමු. ඒකට ඊළඟ පාඩමට එනකොට මේ කරුණු ටික හොඳට ආයිත් බලලා තේරුම් අරගෙන තමයි ඊළඟ පාඩමට යන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි මෙතෙන් නවත්වමු. ස්තුතියි.